साधु 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 नमस्कार වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු. පළමුවෙන්ම අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේත් ඔබ මේ තැන්පත් සිටින්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ටිකක් ශ්‍රවණය කරන්නයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ පින්වත්නි විමුක්තිය කෙලවර කරගෙනයි. නිවන කෙලවර කරගෙනයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවසාන ඵලයේ බවට පත් වෙන්නේ, අවසාන කෙලවර බවට පත් වෙනවා නිවනනේ. අපගේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකෙ ඉස්සෙල්ලාම නිවන අවබෝධ කරගත්තේ. ඊට පස්සේ උන්වහන්සේ ලෝකානුකම්පාවෙන් ධර්මයේ දේශනා කළා. එතකොට ඒ ශ්‍රාවක සංගරුවන ඒ රහතන් වහන්සේලා ආදී බිහි වෙලා මේ නිවන සාක්ෂාත් කළා. එතකොට මේ නිවන ගැන කියවෙන ධර්මයේ තමයි අපිට ශ්‍රවණය කරන්නට ඉගෙන ගන්නට තියෙන්නේ. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ මූලික බුද්ධ දේශනාවල සම්පූර්ණයෙන් මේ නිවන් මාර්ගය තමයි විස්තර කරන්නේ. ඒ නිවන තුල බුදුරජාණන් වහන්සේ රාගය කියන එක පනවන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඊළඟට ද්වේෂය කියන එක පනවන්නේ නැහැ. මෝහය කියන එක පනවන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවත් එක්ක රාග ද්වේෂ මෝහ ඉලිප්පෙන දෙයක් සම්බන්ධ නැහැ. යම් තැනක රාග ද්වේෂ මොහ නැද්ද? එතන කෙලෙස් සහිත කර්ම නැති නිසා උපතක් මිනිස සකස් වෙන්නේ. යම් තැනක ඉපදෙන්නේ නැද්ද? එතකොට ජරා මරණ ශෝක වැළපීම් දුක් දුන්නස් නැහැ. එතකොට ඒකට කියනවා නිවන කියලා. එතකොට මේ නිවන සාක්ෂාත් කරගන්න ඌමනා ගුණධර්ම තියෙන ලස්සන සූත්‍රයක් තියෙනවා. ඕගොල්ලෝ හැමෝම මේක දන්නවා. මේ දේශනාව තමයි අද කියලා දෙන්නේ. නම කියපු පමණින් දන්නවා. හැබැයි ඒකේ තියෙන කරුණ ඔබ ගොඩක් වෙලාවට දන්නේ නැහැ. මොකද්ද දන්න දේ දේශනාව? පිරිත් වලට නිතරම කියනවා කරණීයමෙත්ත සූත්‍රය. කරණීයමෙත්ත සූත්‍රයේ ඔයගොල්ලෝ අහලා තියෙන මොනවද තියෙනව කියලාද? මෛත්‍රිය ගැන තියෙනවනේ. එතකොට ඒකට නිදාන වෙච්ච විස්තරේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක භික්ෂු පිරිසක් ආරණ්‍ය වාසී දුතාංගධාරී භික්ෂු පිරිසක් වස් කාලේ ගත කරන්න හිමාලය ප්‍රදේශයේ ඈත වනාන්තරයකට පිටත් වුණා. එතකොට 500ක් විශාල පිරිසක්. එතකොට මේ වනාන්තරයේ ලස්සන වනපියස දැකලා සීතල දියදහර විශාල රුක් සෙවන ඊට පස්සේ වැඩ ඉන්න තැන් වල වැලි තලාව තියෙනවා. එතකොට මේ සංඝ පිරිසගේ හිත ගියා මෙතෙන්ට. පින්ඩ පාති කරගන්නත් පහසුන් තැන තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේලා ගිහිල්ලා වස්තු මාසයේ ඉන්නම් කියලා වස් අදිෂ්ඨාන කරගෙන වස් සමාදන් වුණා. ඊට පස්සේ
වස් සමාදන් වෙලා ඒ භික්ෂුන් වහන්සේලා එහි වස්වසන්න දැන් කටයුතු කරද්දී සමහර කුටි සෙනසුනුත් හිමීට හදාගන්න ඇති. ඒ වනාන්තරයට අධිග්‍රහිත හිටියා වෘක්ෂ දේවතාවරු. එතකොට ඒගොල්ලන්ට මේ වනේ සංඝයා වැඩලා දැන් තැන් වල ඉඳිද්දී ඒගොල්ලෝ හිතුවේ දවස් දෙකක් ඉඳලා ආපහු පිටත් වෙයි කියලා. නමුත් වස් සමාදන් වුණාම කොහොමද තියෙන්නේ? වස් 3 මාසේ එක තැන වාසය කරන්න ඕනේ. දැන් ඒ කාලේ සංගරුවනේ තිබුණේ චාරිකාවේ වඩින ක්‍රමය. මේ වඩිනවා වැඩියට පස්සේ ආය දවසක් වැඩ ඉන්නවා එතන සමහරට දෙකක් වැඩ ඉන්න ආපහු පිටත් වෙනවා. එහෙනම් එතන රඳින්නේ. වස් 3 මාසෙ තමයි කාලයක්ම එක දිගට එක තැනක ඉන්නේ. ඒ කාලේ ඉන්දියාවේ වර්ෂාව නිසා. එතකොට දෙවිවරු කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේලා පිටත් වෙයි කියලා. නමුත් පිටත් වෙන පාටක් නැහැ. දැන් දවස් කීපයක් බලන් හිටියා. මේ උන්වහන්සේලා පිටත් වෙන්නේ නැහැ. දැන් උන්වහන්සේලා ඉඳීමේ පාඩුව තමයි උන්වහන්සේලාගේ සීල් ගුණයෙන් බලවත්. උන්වහන්සේලා සීලෙන් බලවත් ඊළඟට සමාධි වඩනවා, බණ භාවනා කරනවා, ගුණධර්ම පුරනවා, කුසල් වඩනවා. එතකොට ඒ වගේ සීල් ගුණ තේජසින් බලවත් පිරිසක් ඉඳිද්දී අර දෙවිවරුන්ට ගස් උඩ ඒ තමන්ගේ විමානවල පහසුවෙන් ඉන්න බැරි වුණා. ඒගොල්ලෝ පහලට බහැලා සමහර විට අපහසුවෙන් ඉන්න ඇති. ඊට පස්සේ මේ සංඝ පිරිස ගැන මේ භික්ෂුන් වහන්සේලා අපහැදුනා. උන්වහන්සේලා ඇවිල්ලා මේ අපි එතන අපිට පාඩු ඉන්න විදියක් නැහැ කියලා. ඒ දෙවිවරු යම් කිසි විදිහකට අපහැදිලා ප්‍රසාදේ පළ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා ඉස්සරහට ඇවිල්ලා එක එක බියජනක අරමුණු පෙන්වන්න පටන් ගත්තා. සමහර විට එකපාරම බණ භාවනා කරගියදී ලොකු සද්දයක් එක්ක කවුරු හරි දුවනවා වගේ ඇහෙනවා. නෑ සරල බලද්දි කවුරුත් නැහැ. ඊට පස්සේ එකපාරම ගස්වල අතුකොළ කඩා වැටෙනවා. ඊළඟට ඇට සැකිලි වගේව පෙන්නුම් කරනවා. යක්කු වගේව පෙන්නුම් කරනවා. සමහරට සත්තු දුවනවා වගේ ඇහෙනවා. කනට කළ රහසින් මොනවා හරි කියනවා භාවනා කරනකොට. මේ වගේ මහා භයානක අරමුණු ස්වාමීන් වහන්සේලාට සද්දෙට ඇහෙන්න පටන් ගත්තා නිතරම. එතකොට ওই විදියට ඉඳිද්දී දැන් කල්පනා කළා මොකද කරන්නේ කියලා. දැන් හරි ප්‍රශ්නයක්. සංඝ පිරිස එකතු වෙලා කතා කරගත්තා. මොකද කරන්නේ? අපි භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න යන් කියලා පිටත් වුණා. පිටත් වෙලා භාග්‍යතුන් වහන්සේට මේ විස්තරය කියලා ගියා හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි බණ භාවනා කරන්නම් කියලා අපි හිතලවාගෙන වාසය කරන්න යම් තැනකට ගියාද? එතන ස්වාමීනි අමනුෂ්‍ය විමානයක් කිව්වා. මා මනුෂ්‍ය දෝෂ ගොඩක් තියෙන තැන භාග්‍යතුන් වහන්සේ එතන නම් අමාරුයි අපිට කරගන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ හිතපු නැති උත්තරයක් දුන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වා මහණෙනි යන්න කිව්වා. එතනටම යන්න කිව්වා ආපහු. එතනමයි කිව්වා ඔබට වාසය කරන්න අවස්ථාව උදා වෙන එතන තමයි කිව්වා ඔබට ධර්මයේ වඩන්න තියෙන තැන. දැන් අද ඔන්න මොකක් හරි වෙලා ගෙදරක බයක් ඇති වෙලා කොහේ හරි ඉඳලා මනුස්ස ප්‍රශ්නයක් කියලා අපි ආවොත් එහෙම ආය අපි එතෙන් යන්නේ කිව්වොත් මොකද කියන්නේ අපි? අපෝ මට නම් ওই පැත්ත පළහත් ගැන මතක් කරන්න එපා කියනවා. ආය යන්නේ බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට කිව්වා ආපහු එතෙන්ටම යන්න කියලා. උන්වහන්සේලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. මෙන්න මේ දේ පුරුදු කරොත් ඔබට මෙන්න මේ ගුණධර්මයන්ගේ සමන්විත ඒ වගේම මෛත්‍රී ධානයේ මෛත්‍රිය ගැන සමන්විත මෙන්න මේ සත්‍යයනාව ඔබ ගිහිල්ලා කරන්න නිතර. එතකොට මේ සත්‍යයනාව නිතර එතන කරද්දී එතන ඒ සත්‍යයනාව කර පුරුදු වෙන්න කිව්වා. එතකොට ඒ දෙවිවරුන්ගේ ප්‍රසාදය ඇති වෙයි කියලා. එතකොට ඒ සංඝයා වැඩලා මෛත්‍රී භාවනාව කරමින් ඊට පස්සේ මේ කරණීයමෙත්ත සූත්‍රය සජ්ජායනා කරමින් එතන වාසය කරන්න ගනිද්දී ඒ දෙවිවරුම ඊට පස්සේ උපස්ථාන කරන්න පටන් ගත්තා. සමහර විට උදේ නැගිටිනකොට පැන් වාජන පුරවලා මිදුල් අතු ගාලා දෙවිවරු ලොකු ප්‍රසාදයකටපත් වුණා. මේ සංඝයාගේ තියෙන මෙත් සිත නිසා. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා මේ වස්තු මාසයේ අවසන් වෙද්දී අරහත්ත්වයටපත් වුණා කියන. එතකොට ආන්නේ දේශනාව තමයි කරණීයමෙත්ත සූත්‍රය. දැන් සාමාන්‍යයෙන් අපි වචන වලින් එක ගොඩක් දෙනෙකුට පාඩමුත් තියෙනවා. නමුත් ඒකේ ලස්සන ගුණධර්ම ටිකක් ගැන විස්තර කරනවා. ඒ ටිකක් දැනගෙන මේක වැදගත්. කරණීයමෙත්ත සූත්‍රය කොහොමද පටන් ගන්නේ? කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි
මේකේ තියෙන්නේ මේ අත්ත කුසල නිවනට පිණිස නිවනට යන්න නිවන් මාර්ගයේ ප්‍රාර්ථනා කරගෙන ඉන්න කෙනෙකුට ඕනි ගුණ ධර්ම ටිකක් තියෙනවා. ඉස්සෙල්ලාම මෛත්‍රිය ගැන නෙමෙයි පටන් ගන්න. ඒකේ තියෙන ගුණ ධර්ම ටික මේකේ තියෙනවනේ කොහොමද මේකේ තියෙන යන්තං සන්තං පදං අපි සමයි සාන්තෝ පදේ සාක්ෂාත් කරන්න කැමති සාන්තෝ පදේ කියලා කියන්නේ නිවන සාක්ෂාත් කරන්න කැමති අය පුරුදු කරන්න ඕනි ගුණ. පළවෙනි ගුණය තමයි තියෙනවා මේකේ සක්කෝ උජුච. උජු කියන්නේ ඍජු බව. ඔන්න මේව මතක තියාගන්න ඕගොල්ලෝ. ඍජු බව කියලා කියන්නේ අපි ගත්තොත් සීලය ගත්තොත් අපි කියමු ත්‍රිවිධ සුචරිතය කියලා කියන්නේ. ත්‍රිවිධ සුචරිතය කියලා බලහලා තියෙනවද? ත්‍රිවිධ සුචරිතයේ තියෙන කොහොමද? කය, වචනේ, මනස කියන මේ තුනේම පිරිසිදු බව පුරුදු කරන්න ඕනේ. එතකොට කයෙන් සුචරිතයේ හැසිරෙන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. සතු මෙරීමෙන් වැළකෙන්න. හොරකමින් වැළකෙන්න. ඊළඟට කාමීත්‍යාචාරයෙන් වැළකෙන්න. ඕනෝක තමයි කය පිරිසිදු බව. මොනවාද එතකොට ඒ තුන? සතු මෙරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාමීත්‍යාචාරයෙන් වැළකීම. එතකොට ওই තුන තමයි කයින් පිරිසිදු බවට තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද? වචනේ පිරිසිදු බව. වචනේ පිරිසිදු බවට තියෙනවා බොරු කීමෙන් වැළකීම එක. ඊළඟ එක මොකද්ද? කේලම් කීමෙන් වැළකීම. ඊළඟට පරුස වචන කීමෙන් වැළකීම. ඊළඟට හිස් වචන කීමෙන් වැළකීම සම්ප්‍රප්ලාප කියන්නේ. ඔය ටික වැළකීලා පිරිසිදු වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ තියෙනවා සිතෙන් පිරිසිදු වීම. ඒකට තියෙනවා අභිජ්ජා. අභිජ්ජා කියන්නේ අන්සතු දෙයට තියෙන දැඩි ආසාව තමන් සතු කරගන්න. දැඩි ලෝභයක් තියෙන සමහරට අනිත් මනුස්සයාට ඇටරයක් ගත්තොත් එහෙම අපිට කොහොම හරි ගන්න ඕනේ හිතන. අනිත් කෙනා ගෙදර වහලේ දික් කරලා ඉස්සරහට කෑල්ලක් ගත්තොත් ගේ ඉස්සරහට අපිට කොහොම හරි මේක කරගන්න හිතනවා. එහෙම නැත්නම් එයාගේ වස්තුව අපිට ගන්න හිතනවා. දැඩි ලෝභයක් තියෙනවා. අනිත් අයගේ දේවල් වලට දැඩි ලෝභය තියෙනවා. අනිත් අයට කීර්ති ප්‍රශංසා ලැබෙනවා නම් ඒකට අපි දැඩි ලෝභකම් කරනවා. එතකොට අභිජ්ජා කියනවා. අන්සතු දෙයට දැඩි ආසාව තමන් සතු කරගන්න. අභිජ්ජා ඊළඟට දෝමනස. හරි තරහ සිතින් ව්‍යාපාදින් ඉන්නවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටි. ඕක තමයි හිතෙන් වෙන අකුසල. මේ වගේ වැලකිලා පිරිසිදු වෙන්න ඕනේ කියනවා. ත්‍රිවිධ සුචරිතේ. එතකොට ඔය වගේ පිරිසිදු වෙලා ඉන්නකොට එයාට කියන ඍජු ගති තියෙන කෙනෙක් කියලා. ඍජු කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම කෙලින් ඇවිදින එක නෙමෙයි. ඍජු කියන්නේ මොකද්ද එතකොට එයාගේ චරිත පාරිශුද්ධියනේ. කය, වචනේ, සිත කියන තුනෙන්ම පිරිසිදු වාසය කරන්න ගන්න මහන්සි. මම මතක තියාගන්න මේවා. නිවන් දකින්න කැමති අය පුරුදු කරන්න ඕනේ ගුණ ධර්ම කියනවා. ඊට පස්සේ උජු ඊළඟට සූජුච වඩාත්ම ඍජු කියනවා. වඩාත් ඍජු කියලා කියන්නේ එයා අවංකවම පුරුදු කරනවා එක. එයාගේ තියෙන අවංකභාවය. දැන් සමහරට පේන්න ඉන්න බැරිද සිල් රැකගෙන වගේ. පේන්න සුදු ඇඳගෙන ඉන්න පුළුවන්. පොයට සිලුත් ගන්න පුළුවන්. නමුත් එයාගේ හිතෙන් එක පිරිසුදු නැත්නම් අවංක බව නැහැ නේද? එයා සිල් රැකලා හිතුවොත් එහෙම මම මෙහෙම සිල්වතෙක් කියලා ප්‍රසිද්ධ වෙනවා නම් හොඳයි. ගමේ අය දැනගන්නවා නම් හොඳයි. මම මෙහෙම පුරුදු කරනවා කියලා දැනගන්නවා නම් හොඳයි. දාන දෙනවා කියලා දැනගන්නවා නම් හොඳයි. ඒකට එයා පුරුදු කරන්නේ මොකක් පිණිසද? තමන්ට ලාභ සත්කාරයක් පිණිස නේද? තමන්ගේ නම ප්‍රසිද්ධ වීමත් එක්ක නේද ඒක තියෙන්නේ. එතකොට එයාගේ ඒක ඍජු බවට අයිති නෑ. එතකොට ඒක වක්‍රාකාරව කෙලෙස් සහිතයි. එයා වඩාත් ඍජු වෙනවා කියලා කියන්නේ අවංකවම කරනවා. කවුරු බැන්නත් එකයි නැතත් එකයි මං සිල් රකින්නවා. කවුරු හරි මට ප්‍රශංසා කරත් කමක් නෑ. කවුරුත් මට හොඳයි කියලා කිව්වත් එකයි. කවුරුත් හොඳයි නොකිව්වත් එකයි. මං සිල් ආරක්ෂා කරනවා. මම පොයි දවස් විතරක් නෙවෙයි සාමාන්‍ය දවස්වලට සිල් රකින්නවා. මේ සිල් ඇඳුම් ඇඳගෙන අනිත් අයට ප්‍රකට කරන්න ඕනේ නැහැ. මම අනිත් දවසටත් සිල් රකින්නවා කියලා සමහරු එහෙමත් පුරුදු වෙනවා. සංගවගෙන ගුණධර්ම පුරුදු කර කර අවංකව කරනවා. මේකට කියන ඍජු බව කියලා. වඩාත්ම ඍජු බව සූජුච. ඊට පස්සේ තියෙන තුන්වෙනි එක සුවචෝ චස්ස. සුවචෝ චස්ස සෝචස්ස කියලා වචනයක් තියෙනවා. ඒ තමයි කියන මේ කීකරුකම. කීකරුකම කියලා කියන්නේ පොඩි ළමයි දරන වෙනකොට මුරණ්ඩ වෙනකොට මිනිහා මට කීකරු නැහැ කියනවානේ. මේ දරුවා මට කීකරු නැහැ කියනවානේ. එතකොට කීකරුකම කියලා ධර්මයේ කියන්නේ ධාර්මික අදහස් වලට කීකරු නැතිකම.
ධාර්මික අදහස් වලට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොඑක් කරුණු තියෙනවා. සීල ආරක්ෂා කර ගැනීම ගැන, ගුණධර්ම වැඩි වීම ගැන, දාන දීම ගැන බුදුරජාණන් වහන්සේගේ අවවාද තියෙනවා. නොඑක් අවවාද තියෙනවා මෛත්‍රී වැඩි වීම ගැන. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටික නොවේ සම්මා දිට්ඨියට පැමිණීම ගැන. එතකොට මේ අවවාද වලට කීකරු වීම. ආන්නේ කීකරු බව ඕනි කියනවා. නිවන් අවබෝධ කරන්න කැමති නම් ඔන්නව පුරුදු වෙන්න ඕනි ටික ටික. දැන් කීකරුකම කියලා කියන්නේ මේ හොඳට සද්ද නැතුව ඉන්න එක නෙමෙයි. ධර්මයේ තියෙන යම් ගුණාංග තමන්ගේ ජීවිතේට පුරුදු කරන කීකරු වෙනවා. සීල ආරක්ෂා කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවනේ. ආන්නේ අදහසට අපි කීකරු වෙනවා. මේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට නිවන් අවබෝධ කරගන්න සීලය රකින්න කියලා. ඉතින් අපි ඒකට කීකරු වෙනවා කියලා ආරක්ෂා කරනවා. ඊට පස්සේ තියෙන මෘදු බව. මෘදු බව කියලා කියන්නේ එයා අර නිකන් දරුණු චරිතයක් නෙවෙයි, දැඩි චරිතයක් නෙවෙයි. දැඩි චරිතයක් වෙන්නේ නැතුව යම් කිසි විදිහකට එයාගේ හිත තෙත් වෙන ස්වභාවයෙන් යුක්තයි. දැන් සාමාන්‍ය හිතේ තෙත් ගතිය අඩු වුණාම නේද ගොඩක් අපරාධ සිද්ධ වෙන්නේ. ඒ අපරාධ සිද්ධ වීමත් එක්ක තියෙන රාගයත් එක්කක් තියෙනවා, ද්වේෂයත් එක්කක් තියෙනවා, මෝහයත් එක්කක් තියෙනවා. එතකොට රාගයත් එක්ක අපරාධ කරන්නේ මේ හිත දැඩි වුණාට පස්සේ ඒ රාගය දැඩි වෙලා කෙනෙක්ගේ හිත දැඩි වුණාට පස්සේ මේ තමන්ගේ ආසාව ඉෂ්ට කරගන්න ඉන්න මේ කෙනා ගරු කළ යුතු කෙනෙක්ද? මේ කෙනා තමන්ට දුවෙක් වගේ සලකන්න ඕනි කෙනෙක්ද? මේ මගේ අම්මා වගේ සලකන්න ඕනි කෙනෙක්ද? මේ මගේ සහෝදරියක් වගේ සලකන්න ඕනි කෙනෙක්ද කියලා ඒක එන්නේ නැහැ යාට. යා රාගෙත් එක්ක දැඩි වෙනවා. හිත තෙත් වෙන්නේ නැහැ එතකොට. ඊට පස්සේ තරහ ගිහිල්ලා හිත දැඩි වුණාට පස්සේ මෙතන මම මේ වචනේ කියන එක හොඳයිද නැද්ද? ඊට පස්සේ මේ අයට මම අනුකම්පාව දක්වන්න ඕනේ නේද කියලා. ඒ මොකුත් වෙන්නේ නැහැ හිතට. ද්වේෂයත් එක්ක හිත දැඩි වෙලා එයා හටයුතු කරනවා. ඊට පස්සේ මෝහයත් එක්කත් හිත දැඩි වෙනවා. එයා කිව්වම එයා වෙන කවුරු කිව්වත් වෙනස් කරන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ අදහස කාටවත් යටත් කරන්න බෑ. ඒකට හිත තෙත් වුණාට පස්සේ මෘදු බවට පත් වුණාට පස්සේ එයා පුරුදු වෙනවා මෙත්තා, මෛත්‍රී. ඊට පස්සේ කරුණා. කරුණා කියන්නේ අනිත් අයගේ දුකේදී හිත කම්පණය වෙනවා. කරුණාව කියලා කියන්නේ ඒක. තියෙන පර දුක්ඛේ හදයන් කම්පේති इति කරුණා. අනිත් අයගේ දුකේදී හිත තෙත් වෙනවා. ඒක තමයි කරුණාව කියන්නේ. මෙත්තා, කරුණා, ඊට පස්සේ මුදිතා. මුදිතා කියන්නේ අනිත් අයගේ සැපේට ආස කරනවා. අනිත් අය සැප විඳිනවට ආස කරනවා. iriසියා කරන්නේ. ඊට පස්සේ උපේක්ඛා. උපේක්ෂාවෙන් වාසය කරනවා. එතකොට ඔන්න මෘදු ගතිය ඇති කරගන්න කියනවා. මොකක් පිණිසද? නිවන් අවබෝධ කරන්න කැමති නම්. දැන් බලන්න කර්ණීයමෙත සූත්‍රය එහෙම ඒවා තියෙනවා කියලා ගණන් නැහැ නේද? මේ සූත්‍රය තියෙනවා එහෙම. ඊට පස්සේ අනතිමානී කියන්නේ එයාගේ ජීවිතේ නිහතමානී කෙනෙක් කියනවා. නිහතමානී කියලා කියන්නේ හැමෝටම යටහත් පහත් අර නිකන් බැගෑපත්ව ඉන්නවා කියන එක නෙමෙයි. දැන් සමහර මාන්නෙත් තියෙනවනේ කොටස් කීපයක්. ඒ කියන්නේ කවුරුත් කිව්වට පිළිගන්නේ නැහැ කොන්ද කෙලින් කරගෙන නිකන් අනිත් අයව පහතට දාලා කතා කරනවා. එයාට කියනවා හරි මාන්නක්කාරයි කියලානේ. හැම එකම Taman දන්නේ කියලා පෙන්නන්නේ කියනවා. එතකොට ඒකට කියනවා Taman හැමදේම දන්නවා වගේ ඉන්න එක. ඒකටත් මාන්නේ කියනවා. ඊට පස්සේ Tamanට මුකුත් බෑනේ අනේ අපිට බෑනේ. අනිත් අයට නම් පුළුවන් අසවලාට පුළුවන් අපිට බෑනේ කියලා අර පහතට දාන එකත් හීනමානී කියලා කියනවා. ඊට පස්සේ ඒ දෙකම නැතුව Taman නිහතමානීකම පුරුදු කරනවා. නිහතමානීකම කියලා කියන්නේ දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ තේර ගාථාවේ තියෙනවා. තේර ගාථාවේ නෙමෙයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන මම පාරට බහැලා පින්න පාත යන්නේ අං කැඩිච්ච ගොනෙක් පාරට බැස්සා වගේ කියනවා. ඒකට අං කැඩිච්ච ගොනාට අනින්න අංග නැහැ කියනවා. එහිම මෙන් මිනිස්සු හැමතැනම මෙලවනවා කියනවා. ඊට පස්සේ තියෙනවා දුගී රොඩි ගොල්ලේ අර හිඟා කන පැසත් අරගෙන හිඟා කන තැටි අරගෙන පාරට බැස්සා වගේ මම පින්න පාත යන්නේ කියනවා. දැන් උන්වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රේසරයි. මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපති. ඊට පස්සේ උන්වහන්සේ අභිඥාලාභී. ඒ මොනවා තිබ්බත් ඒවා ගැන හිතෙන් ඉදිමිලා නැහැ. මම මෙහෙම කෙනෙක්. මට එයාට මේ රහතන් වහන්සේට පුබ්බේ නිවාස ඥානෙ තියෙනවා. චුතුපපාත ඥානෙ තියෙනවා. ආසවක්කේ ඥානෙ තියෙනවා. මම මෙහෙම කෙනෙක් නේ. මම මෙහෙම කෙනෙක් නේ කියලා හිතෙන්නේ. ආනික නියතමානී කියලා කියනවා. ඊට පස්සේ තියෙනවා ඊළඟ ගුණය තමයි
ලද දෙයින් සතුටු වීම. ලද දෙයින් සතුටු වීම කියන එක නැති වුනහම හරි දුෂ්කරයි. දැන් සාමාන්‍යයෙන් ගිහි ජීවිතයක බලන්න. Tamanට තියෙන දේෙන් සතුටු වෙන්න බැරි වුණාට පස්සේ කොච්චර දුක් විඳිනවද? සමහර දරුවෝ ඉන්නවා දෙමව්පියන්ට ගොඩාක් මිල මුදල් සම්පත් නැහැ. එතකොට ඒ දෙමව්පියන්ට පුළුවන් හැටියට තමයි දරුවන්ට දෙන්නේ. එතකොට ඒ දරුවා ලද දෙයින් සතුටු වෙන්නේ නැත්තම් ඒ පවුලටම පීඩාවක් වෙනවා නේද සමහර අවස්ථාවල. ඊට පස්සේ සමහර මේ තරුණ වයසට ආවට පස්සේ ඒගොල්ලන්ට ලද දෙයින් සතුටු වෙන්න බෑ. ඒක ඇඳුම් තියෙන්නේ කීපයක් නම් ඒකෙන් සතුටු වෙන්න බෑ. තව ඒව හොයන්න ඕනේ. මාස ගානේ ඇඳුම් ගන්න ඕනේ. එතකොට එයාගේ ජීවිතේ මොකද්ද වෙන්නේ? අර ලද දෙයින් සතුටු වෙන්න බැරි කම නිසා නැමැති අගුණේ නිසා එයා ඒවා හොයන්න බොහෝ දුකක් විඳින්න වෙනවා. ඒ තියෙනකින් සතුටු වෙන්න බෑනේ. තව අලුතෙන් හොයන්න වෙනවා දේවල්. මං කිව්වේ ගිහි ජීවිතයක සාමාන්‍ය ජීවිතය. ඊට පස්සේ කෑමට තියෙන අපි කියමු පරිපූර්ණ සම්බලයි බතුයි කියලා. ඒකෙන් සතුටු වෙන්න බැරි නම් එයාට ගෙදර අර්බුද හට ගන්නවනේ. අදත් මේවද තියෙන්නේ. ඊයේ තිබුණා මේවා. කලින් දවසෙත් තිබුණා මේවා කියලා රණ්ඩු වෙනවනේ. ලද දෙයින් සතුටු වීමේ ගුණය පුරුදු කරන්න කියලා. දැන් සංඝයාට ඒක තිබුණානේ. සමහර රහතන් වහන්සේලා ඒ කාලේ පින්ඩපාතේ වඩිද්දී අනේ මේ රහතන් වහන්සේලා වඩින්නේ අපි හොඳට දාන දෙන්න ඕනේ කියලා මිනිස්සු එහෙම ලොකුවට තේරුම් ගන්න නැහැ සමහර විට. කියන්නේ එහෙම දෙන්න පුළුවන්කම වත්කමුත් නැහැ සමහර විට. පින්ඩපාතේ වඩිද්දී රහතන් වහන්සේලාට සමහර දාන් කොට විතරක් ලැබිලා තියෙනවා. ව්‍යංජන මොකවත් නැතුව. සෝයි සමහර අවස්ථාවල තියෙන මහා කස්සප මහ රහතන් වහන්සේට මේ පීට්ටු හම් වෙලා තියෙන පිළිණි වෙච්ච ඒවා. ඊට පස්සේ පොරි ටිකක් විතරක් හම් වෙලා තියෙනවා. අනේ අද මේ පොරි විතරයි තියෙන්නේ මේකට ලුණු ටිකක්වත් නැහැ. මේකට පැණි ටිකක්වත් නැහැ කියලා උන්වහන්සේ ආයෙම රාජමාලිගාවට වැඩිනේ. ඒක වළඳලා නිස්සද්ද හිටියා. එතකොට ඒ මොකක්ද ඒකට කියන්නේ? ලදදී සතුටු වීම. එතකොට නිවන් අවබෝධ කරන්න ගොඩාක් උනන්දු වෙන එකක්. ලදදීන් සතුටු වීම. සන්තුට්ටි කියලා කියනවා. ලදදීන් සතුටු වෙන කෙනාටයි බුදුරජාණන්ගේ ධර්මයේ තියෙනවා සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. ලදදීන් සතුටු වෙන කෙනාට තමයි කියන මගේ ධර්මයේ තියෙන්නේ. ලදදීන් සතුටු වෙන්න බැරි කෙනාට මේ ධර්මයේ වැඩක් නැහැ. බලන්න ඒකට කොච්චර ගුණයක් වෙන්න ඕනද ඒකනේ. සාමාන්‍ය මං කිව්ව භෞතික දේ ලදදීන් සතුටු වෙන්න ඕනේ. ඊට පස්සේ එයාට Tamanට පුළුවන් හැටියට ගුණධර්ම පුරුදු කර මේ ගුණේ පුරුදු කරගන්න බලන්න. ඊට පස්සේ තියෙනවා සුභර කියලා ගුණය. සුභර කියලා කියන්නේ කාටවත් බරක් වෙන්නේ නැතුව පහසුවෙන් යැපෙන්න පුළුවන් කියන. ඒ කියන්නේ අර අනිත්‍යයට වදයක් වෙන විදිහට පස්සෙන් එළි ඉන්න සමහර විට. දැන් අපි ගත්තොත් නිකමට හිතන්න සමහර අම්මලා ඉන්නවා මේ චෛත්‍ය බෝධියක් වඳින්න ගියත් කාගේ හරි ඇඟේ එලිලා යනවා. ඒ කියන්නේ එයාට තනියෙන් කරගන්න බෑ. අනේ මට උක තේරෙන්නේ නැහැ මල් පූජා කරන්න හැටි මට උදව් කරාපන් කියලා එකන් යනවා. ඊට පස්සේ කොහොමද බෝධියට පෑන් ටික වඩන්නේ? ඒක මට කියා දීපන් කියලා ආයෙ එලිලා ඉන්නවා. ඊට පස්සේ චෛත්‍ය වඳින ගාථාව මම දන්නේ ඒකක් කියා දෙන්න කියනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ නමක් හිටියොත් තමයි සිල් ගන්න පුළුවන් නැත්තම් බෑ කියලා ඒකටත් එල්ලිලා ඉන්නවා. එයා හැමතැනටම බරක් වෙනවනේ. එහෙම නැතුව තනියෙන් තමන්ගේ කටයුතු කරගෙන අනිත්යට බරක් නොවී ඉන්න කියන. සමහර අය ඉන්න හරි බරක් එතකොට. එතකොට අර අනිත් අය කල්පනා කරන්නේ කොහොමද? අන්න අසවලා එනවා ඉක්මනට මාරු වෙමු කියලා. අයින් වෙලා යනවා නේද? මෙයා આવුත් නම් ඉවරයි හරි දුකක් අපිට කියලා. එතකොට මේ බරක් වෙන්නේ නැතුව ඉන්න එක ගුණයක් කියනවා මේ බුද්ධ ශාසනය. අනිත්යට බරක් නැතුව පහසුවෙන් යැපෙන්න පුළුවන් කියනවා. සමහර විට සමහර තැන් වලට ගියාම ඔන්න පහසුකම් අඩුයි. අපි කියමු එයාට ඉන්න තියෙන ඉටි රෙද්දක් කියලාගෙන. එතකොට ඉටි රෙද්දක් කියලාගෙන ඉන්න තියෙන තැන සමහරට ෆෑන් එකක් නෑ රස්නේ. භාවනා කරන්න හරි සීල් ගන්න හරි ගියාම කියමු. එතකොට එයාට ලද දෙයින් සතුටු වීම ඊට පස්සේ අර පහසුවෙන් යැපෙන්න පුළුවන්කම නැත්තම් එයා එතන පහසුකම් හොයනවා හරියට. ඊට පස්සේ එයාට පහසුකම් හැවිල්ල තියෙනවා මිසක් නිවන හැවිල්ල ධර්මයේ හැවිල්ල නෙවෙයි එතන තියෙන්නේ. ඊට පස්සේ එයා පහසුවෙන් ඉන්න තැන තමයි හොයන්නේ. දැන් සාමාන්‍ය බුද්ධ ශාසනය ආවට පස්සේ මේ බුද්ධ ශාසනය පහසුකම් හෙව්වොත් එහෙම පැවිදි ජීවිතය අපි මං කිව්වේ පහසුකම් හෙවිල්ලත් එක්ක ඒ ජීවිතේ ගොඩාක් පිරිනවා. එතකොට මේ පහසුකම් වල සීමාවක් නැහැ. දැන් අපි මේ හිතන්නේ හිතට නේද ගොඩක් ඉල්ලන්නේ. මේ හිතන්නේ ගොඩාක් දේවල් ඉල්ලන්නේ. අපි මේ හිතෙන් ඉල්ලන හැමදේම දෙන්න ගියාට පස්සේ මේ පහසුකම් වල සීමාවක් නැහැ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවනම් අපි ගත්තොත් ඒ ස්වාමීන් වහන්සේගේ බඩු බාහන හැටියට තියෙන පාත්‍රේ ඊට පස්සේ
දෙපට සිවුරයි තනිපට සිවුරයි අන්දනියකට කියන තුන් සිවුරයි පාත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන ඒ ටික. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ලද දෙයින් සතුටු වීම ගුණේ නැත්තම් ඊට පස්සේ අර බරක් නොවි පහසුවෙන් යැපෙන්න පුළුවන් ගතිය නැත්තම් එයා බඩු බාන ගොඩාක් හොයනවා. බඩු බාන ගොඩාක් හොයනවා. සිවුරු දෙකකින් යැපෙන්න බෑ. සිවුරු ගොඩාක් ඕනේ එතකොට. ඊට පස්සේ ඉන්න හිටින්න තැන් එකක් මදි සමහර විට. ඒතර ගොඩාක් හදන්න වෙනවා. අර පහසුවෙන් කුටියකින් සරල ජීවිතයක් ගෙවන එක නැති වෙලා යනවා. එතකොට නිවන් අවබෝධය නෙමෙයි තියෙන්නේ. එයා පහසුකම් පිණිස එක එක හොයන එක තියෙන්නේ. දැන් අපි ගත්තොත් සංඝයාට පොදුවේ දානශාලාවක් හදනවා කියමු ලස්සනට. ඒකටයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේට විහාරයක් හදනවා කියමු ලස්සනට ලොකුවට. ඒකයි තියෙන්නේ. ඒක අපිට නෙමෙයි හදාගන්නේ. භාග්‍යතුන් වහන්සේට. සංඝයා උදෙසා හදන්නේ විහාරේ මේ දානශාලාව හරි ලොකුවට හදනවා කියන්නේ. ඒකයි තියෙන්නේ. ඒක සංඝයාටනේ හදන්නේ. තනියෙන් පෞද්ගලික එකක් නෙමෙයි. මේකේ තියෙන පෞද්ගලිකව තමයි. එතකොට ඒක බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර දෙයක්ද මේ කෙනෙකුට බරක් නොවි ඉන්න එකත් නිවන් මාර්ගයට බාධාවක්. ඒ කියන්නේ බරක් වෙලා ඉන්න එක නිවනට බාධාවක් කියන්නේ. මේ දේශනාවේ තියෙනවා. ඊට පස්සේ තියෙනවා සුබර අප්පකිච්ච වැඩ අඩුවෙන් ඉන්න ඕනි කියනවා. කටයුතු බහුලව කාර්ය බහුල වෙන කෙනෙක් නෙවෙන්න ඕනි කියනවා. ඒ කියන්නේ එයාගේ වැඩ තියෙනවා නම් ඒවා ක්‍රමානුකූලයි කියනවා. දැන් සමහර අය ඉන්නවා එයා රස්සාවම තමයි ජීවිතේ. එහෙමයි ඔයගොල්ලන්ට හම් වෙලා ඇති සමහර. මට මේ ළඟදි මම ගමනක් ගියා. එතකොට මේ බස් එකේ හිටපු ගොන්දොස්තර මහත්තයා මාත් එක්ක කතා කරා ටිකක්. ඒ ගොන්දොස්තර මහත්තයා කිව්වා ස්වාමීන් වහන්සේ මේ රස්සාව දැන් අවුරුදු 17ක් කිව්වා. මේ එයා ඇවිල්ලා ඒ පළවෙනි ටර්න් එක ඇවිල්ලා උදේ 2ට 3යි ගානකට මම හිතන්නේ පටන් ගන්න. ඇවිල්ලා ආපහු ඒක ඉවරලා ආය යනකොට රෑ 11 වෙනවා. ආයෙ පහුවද උදේ 3ට පටන් ගන්න. ආයෙ ඇවිල්ලා රෑ 11 වෙනවා. එතකොට මම කිව්වා නිවාඩු දවසක් ගන්න නැද්ද? නෑ මාසෙකට විතර දවස් 2ක් 3ක් ගන්නවා. මම මහන්සි නැද්ද කියලා නිදාගන්නෙත් පැය 2යි කිව්වා දවසට. මහන්සි නැද්ද? දැන් පුරුදු වෙලා අවුරුදු 17ක් නේ කිව්වා. ඉතින් මට දුක හිතුණා අපරාධ මේ මනුස්ස ජීවිතේ. දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙක් රසාවක් කරන්න ඕනේ ජීවත් වෙන්න ඕනේ. මෙයා මොකටද ජීවත් වෙන්නේ? රසාව කරන්න. නේද? එයා ජීවත් වෙන්නේ රසාව කරන්න. සාමාන්‍යයෙන් ජීවත් වෙන්න රසාව කරන්න. මෙයා ජීවිතේ ගෙවෙන්නේ මොකටද? රසාව වෙනුවෙන් විතරයි. එයාට Tamanට ප්‍රයෝජනයක් නැහැ ජීවිතේ. ඉතින් ඒ වගේ ජීවිත තියෙනවා නේද? කාර්ය බහුලයි. දිගටම එයාගේ වැඩ කරන එක විතරයි එයාගේ ජීවිතේ. ඉතින් එහෙම නැතුව කාර්ය බහුල ජීවිතයක් නැතුව එයා යම් කිසි සැහැල්ලු වෙන්න ඕනේ කියනවා. කටයුතු අඩු කරගන්න ඕනේ කියනවා. දැන් අපි කියමු එයා කරන රැකියාවේ හරි මොනවා හරි කටයුතු තියෙනවා කියලා. ඒක ක්‍රමානුකූලව හදා ගන්නවා කියන පිළිවෙලකට. මම මෙන්න මේ කටයුතු කරන්නේ මේ වෙලාවට. මම ඊටු දවසකට මම දවසකට මෙන්න මේ කටයුතු ටික කරනවා. මම පුළුවන් ඉදිරියට පිරිත් චුට්ටක් කියන වෙලාව වෙන් කරගන්නවා. මම බුදුන් වඳින්නත් වෙලාව පොඩ්ඩක් වෙන් කරගන්නවා. ඊට පස්සේ දානි ටිකක් දෙන්නත් මම දවසක් වෙන් කරගන්නවා. කියලා මෙයා ජීවිතේ තමන්ගේ පරලොවට උදව් වෙන දේවල් කරගන්නත් ක්‍රමානුකූලව හදා ගන්නවා කියනවා. ඒව හදාගන්න නැතුව හැමදාම රස්සාවුනි කියලා හිටියොත් එහෙම එයාට මෙලොවින් මේ ජීවිතය අවසන් වෙලා යනකොට සුගතිය නැති වෙනවා. වඩන කුසලයක් නැති වෙලා යනවා. ඒක බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර දෙයක්ද මේ දේශනා කරන්නේ. කටයුතු අඩුවෙන් ක්‍රමානුකූලව ඉන්න ඕනේ කියලා. ඊළඟට තියෙනවා සාන්තිඉන්ද්‍රිය. සාන්ත ඉන්ද්‍රියයන්ගෙන් වාසය කරන්න කියන. දැන් භික්ෂුන් වහන්සේලාට මේක දේශනා කළේ. ඉන්ද්‍රියයන්ගේ සංවරයෙන් වාසය කරන්න කියන. ඇහැ කන නාසය දිවකය මනස ආදී මේවා ලෝභ දේශ ආදී අරමුණුත් එක්ක එකතු වෙන්නේ නැති වෙන්න සංවර කරගෙන වාසය කරන්න කියන. සාන්තිඉන්ද්‍රිය. ඊට පස්සේ නිපක. නිපක කියලා කියන්නේ මේ උපායශීලී බව. ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් අනිත් වැඩවලට ඒ කියන්නේ කපටි වැඩවලට මිනිසුන්ට ඕක හරියට තියෙනවා. නේද? රුපියල් 1000ක් දෙනවා නම් එතන 1500ක් ගන්න කොහොමද කියන මොලේ ඒ මොනසට තියෙනවා. දීමනාවක් දෙනවා නම් අපි ලියුම කොහොමද හොරට හදාගන්නේ කියලා ඒ මොලේ ඒ මොනසට තියෙනවා. ඒ වුණාට මේ ධර්මයේ හැසිරීමේ ස්ථානෝචිත ප්‍රඥාව මනසට ගොඩක් අඩුයි. එයා බලන්නේ ඒ කියන්නේ එයා ධර්මයේ හැසිරීමේ ස්ථානෝචිත ප්‍රඥාව ගන්න එක හරිම අඩුයි ගොඩක් අය. දැන් අපි ගත්තොත් ධර්මයේ හැසිරෙන්න ඕනේ නෝ. ඊට පස්සේ සිල් ආරක්ෂා කරන්න දැන් බණ ආදි කියනවනේ මෙහෙමයි පුළුවන් හිටිට සිල් ආරක්ෂා කරන්න ඕනේ. පුළුවන් නම් උපෝසථ සීලය ගන්න ඕනේ, අට සිල් ගන්න ඕනේ. ඔන්න දැන් එයා අට සිල් ගන්නවා කියමු. පොයකට ඇවිල්ලා
අපි කිය මෙයා වයසක කෙනෙකුත් නෙවෙයි ටිකක් තරුණ වයයි කෙනෙක් කියලා. එතකොට තරුණ වයයි කෙනෙක් ඔන්න අටසිල් ආරක්ෂා කරාට පස්සේ එයා දැන් හිත පැහැදිලිව මේක කරන්නේ. අවංකව කරනවා. ඊට පස්සේ යාට ඉන්නෝනේ සත්පුරුෂ නොවන පරණ යාළුවෝ. යාළුවෝ ගාවට ගියාට පස්සේ මොකද කියන්නේ? උඹට මක් වෙලාද සිල් ගන්න යන්නේ කියලා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? කලකිරිලාද කියලා. විහිළු කරනවා නේද? එතකොට විහිළු කරද්දී මෙයාට අර ස්ථානෝචිත ප්‍රඥාව තිබුණ නැත්තම් අනේ මෙවුන්ගෙන් නින්දා පාස විඳින්න මං ගියොත් එහෙම කියලා මෙයා ධර්මය අතාරිනව නේද හිමීට. ඊට පස්සේ යාළුවෙක් එකතු වෙලා කතා කරනවා සිල් බොන්න යන්න. එහෙම නැත්තම් වෙන දුස්සීල වැඩකට. එතකොට එයාට එතන තැනට සුදුසු නොවන නැත්තම් කුසල් රැකගන්න. මෙයාට කුසලයෙන් රැකගන්න වෙන්නේ. අර පාප මිත්‍රයෝ බැහැර කරන නුවණ තියෙනවා. එතකොට මේ සමහර විට මේ පාප මිත්‍රයෝ වෙසෙන් ඉන්න අය හදිසියකදී උදව් කරනවා. දැන් බලන්න හොඳට ඔය සෙල්ලක්කාරව බજાරේ ඉන්න කොල්ලෝ මොනාරි ලෙඩක් කරදරයක් වුණාම මලගයක් වුණාම ඔක්කොම බහැලා උදව් කරනවා නේද? එතකොට මේ මිනිස්සු හිතනවා මොකද්ද? මුන් තමයි අපේ කල්යාණ මිත්‍රයෝ කියලා. තමයි ඒගොල්ලොම තමයි බොන්ඩ් එකයි යන්නේ. ඒ කට්ටියම තමයි අනිත් නරක වැඩවලට එකයි යන්නේ. එතකොට නුවණ තියෙන කෙනෙක් නම් කල්පනා කරනවා මේගොල්ලෝ අපිට හදිසියෙ උදව් කරනවා තමයි. ලෙඩ දුකට උදව් කරනවා තමයි. හැබැයි මේගොල්ලෝ ආශ්‍රය කරද්දී මගේ කුසල් නැසින් නැති වෙන්න ආරක්ෂා ආශ්‍රය කරන්න ඕන කියලා පරිස්සමට කරගන්න. ආන්න ඒ වගේ නුවණ පාවිච්චි කරනවා. ඉතින් නුවණ පාවිච්චි කරලා කරගන්න ඕනේ. ඒකට කියනවා නිපකය කියලා. ඒ කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව. තමන්ගේ කුසල් පිරිහෙන්න දෙන්නේ නැතුව, අකුසල් වැඩෙන්න දෙන්නේ නැතුව පාවිච්චි කරන්න ඕන. ඊට පස්සේ කියන කොහොමද සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලවක බුද්ධි. සාන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිත්තෝ. ඒ කියන්නේ අප්පගබ්බ කියන්නේ අර හිතුවක්කාර විදිහට දැඩි වෙන්නේ නැහැ කියනවා. හිතුවක්කාර විදිහට දැඩි වෙලා ගොරෝසු වෙලා ඉන්නවනේ. දැන් සමහර චරිත තියෙනවනේ කවුරු කිව්වත් ආයි නැමෙන්නේ නැහැ. කවුරු මොනවා කිව්වත් නැමෙන්නේ නැහැ. එයා කිව්වොත් කිව්වම තමයි. ඔයගොල්ලන්ටත් ගම්වල ආශ්‍රය කරන අය අතර එහෙම හම්බෙලා ඇති ඕන තරම්. එයා කිව්වොත් කිව්වා ඒකම තමයි අනිත් අය ඔක්කොම කරන්න ඕනේ. එහෙම ගොරෝසු වෙන්නේ නැහැ කියන හිතුවක්කාර විදිහට. අනිත් අයගේ අදහසට යම් තැනක් ශ්‍රවණය කිරීමේ අනිත් අයගේ මතේ ශ්‍රවණය කරන අදහස තියෙනවා. ඊළඟ එක තමයි කුලේසු අනුනුගිත්තු. දායක පවුල්ලෙක් ඇලින්නේ නැහැ. දැන් වික්ෂුන්ටනේ මේක දේශනා කරේ. දායක පවුල්ලෙක් ඇලිහිලා වාසය කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ස්වාමීන් වහන්සේලා වික්ෂුන් වහන්සේලා අපි දැන් පැවිදි කරද්දී ගාතාවක් කියනවා. ඒ කියන්නේ මේ වාක්‍ය කියලා තමයි කරන්නේ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. සියලු දුකින් නිදහස් වෙන්නත් නිවන සාක්ෂාත් කරන්නත් ඒවං කාසාවන් දත්වා පබ්බා ජීතුමම් බන්ති. මේ කසාවත මට දීලා මාව පැවිදි කරන්න කියලා ඉල්ලා සිටින ওই විදිහට පැවිදි වාක්‍ය කියන්නේ. ඒක මොකටද පැවිදි වෙන්නේ? සියලු දුකෙන් නිදහස් වෙන්නත් නිවන සාක්ෂාත් කරන්නත් කියන පැවිදි වෙන්නේ. එතකොට පැවිදි වුණාට පස්සේ සිව්පසෙන් උපස්ථාන කරන ගිහි පින්වතුන් ඉන්නවනේ උපාසක උපාසිකාව. ඒකට ඒගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දානමාන වලින් සිව්පසෙන් අප උපකාර කරන ගිහි අයට ධර්ම දාණයෙන් උපස්ථාන කරන්න කියලා. උපකාර කරන්න කියලා. එතකොට ඒක කරන්න යද්දී ගිහි අයගෙත් එක්ක තියෙන සම්බන්ධය තමන් දැනගන්න ඕනේ කියනවා. එතකොට ඒ ගිහි අයත් එක්ක තියෙන සම්බන්ධය දැනගන්න නැතුව ඒ ස්වාමීන් වහන්සේ ගිහි අයත් එක්ක ගෙවල් වල ඉන්න අය වගේ දරුවුරතල් කරලා මගුල් ගෙදරටත් ගිහිල්ලා මල ගෙදරටත් ගිහිල්ලා දාන ගෙදරටත් ගිහිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ අඬනකොට අඬලා hina වෙනකොට hina වෙලා මේගොල්ලන්ට සල්ලි හම්බ කරන්න හැටි කියලා දීලා සල්ලි ණයට දීලා හොයලා දීලා මේවා කර කර ඉන්න ගියොත් එහෙනම් මේගොල්ලෝ ඒ ස්වාමීන් වහන්සේගේ නිවන් මාර්ගේ නැති වෙලා යනවා. අර ගිහියත් එක්කම සාමාන්‍ය පවුල් කෙනෙක් හැසිරෙන විදිහට තමයි මේ ස්වාමීන් වහන්සේ ගත කිරීම තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන්නේ වගේ කුලයන්නේ කැලෙන්න එපා කියන ගිහියත් එක්ක. දායක පවුල් එක්ක ඇලෙන්නේ නැතුව වාසය කරන්න කියනවා. ඉතින් ඒක මේ භික්ෂුණාසලට වැදගත්. ඒ වගේම දැන් අපි ගත්තොත් ගිහියටත් ඕකේ තියෙන සාමාන්‍ය ස්වභාවය. අපි ගත්තොත් ඔන්න දැන් කෙනෙක් ඉන්නවා කිමු ගෙවල් ගානේ ඇවිද නිතරම කතා බස් කර කර හැමෝම ඥාති ගොඩාක් හදාගෙන කියන්නේ අපි ගත්තොත් නිකන් අර වෙලාව ගෙවන්න ගෙවල් වල ගිහලා කතා කර කර ඉන්න මිනිස්සු ඉන්නවනේ සමහර විට. කාලි ගෙවන්න. හවසට ඇවිල්ලා හොඳ බරසාර කතාවකට ඉඳ ගන්නවා තේකුත් හදාගෙන. මෙහෙමයි කියලා උපදූප කියා තැන් තැන් වල ඉන්නයි. එතකොට මේ අසවල් කියලා ඔයගොල්ලෝ සිහි කරන්න එපා. මෙහෙමයි ඉන්නවනේ. එතකොට එයාගේ ජීවිතේ මොකටද ගෙවෙන්නේ? කුසල් වැඩෙන්න නෙමෙයි.
අනිත් අයත් එක්ක සතුරු සාමිච්චි කතා කර කර ඉන්න තමයි තියෙන්නේ. ආන්න ඒක නැති කරගන්න කියනවා. බලන්න කරණීයමිත සූත්‍රයේ මේ වගේව තියෙනවා කියලා අපි හිතුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ වගේ දේවල් දේශනා කළා තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඊළඟට තියෙනවා සිව්පසේට ගිජු වෙන්නේ නැහැ කියනවා. සිව්පසේට ගිජු වෙන අනනු ගිද්ද. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒ රහතන් වහන්සේලා මේ සිව්පසේ හරි නුවණින් පාවිච්චි කරේ. ඒ වගේ උන්වහන්සේලාට ඇලීමක් නැහැ. ඔය ගාථාවල තියෙනවා රහතන් වහන්සේලා පින්ඩ පාති වඩිද්දි තියෙනවා මේ යථාපි භමරෝ පුප්පං වන්න ගන්ධං අහේට ඵලේති රස මාදාය එවං ගාමේ මුනිචරි. භමරා මල්වල පැණි ගන්නකොට ඒ මලට හානියක් වෙන්නේ නැති වෙන්න කියනවා ගන්න. එතකොට ඒ වගේ කියනවා මේ මුනිවරයා ගමේ චරිසරන්නේ පින්න පාතේ පිණිස. එදාට යැපෙන පොඩ්ඩක් හොයාගත්තම ඇති කියනවා. ඊට පස්සේ සමහර අවස්ථාවල තියෙනවා පින්න පාතේ වඩිනකොට මේ මුනිවරුන්ට ලැබෙන්නේ එක්කෝ බත් මුට්ටිය උඩම කොටසින් කියනවා. එහෙම නැත්නම් මැදින් කියනවා. මේකේ තියෙන යදග්ගතෝ මජ්ජතෝ සේසතෝ මැදින් හෝ ඊට පස්සේ උඩින්ම කොටස හෝ සේස අවශේෂ භාගය. ඒ කියන්නේ දංකුඩ වෙන්න පුළුවන් කියනවා. පින්ඩං ලැබෙහිත පරදත්තු උපජීව හැමදාම පින්ඩ පාතේම යනවා කියනවා. අනුන්ගෙන් යැපෙන කෙනෙක් විදියට. නාලං තුතුං නෝ පිනිපජ්ජවදී මේ මුනිවරු ප්‍රණීත දානයක් දුන්නා කියලා ඒ දානෙට වර්ණනා ස්තුති ප්‍රශංසා කරන්නේ නැහැ කියනවා. දංකුඩ දුන්නා කියලා බනින්නෙත් නැහැ කියනවා. ඒගොල්ලන්ට කියන මුනිවරු කියලා. කොච්චර නොයලීමක්ද නේ. උන්වහන්සේලා එකම හිතින් වාසය කරනවා. සිව්පසෙත් එක්ක උන්වහන්සේලාගේ බැඳීම නැහැ. ඒක පුරුදු කරන්න කියනවා. නිවන් අවබෝධ කරන්න කැමති ශ්‍රාවකෙක්. ඊළඟට තියෙනවා නචකුද්දන් සමාචරේ කිංචි යේන විඤ්ඤු පරේ උපවදී නුවණැති අය ගරහන යම් යම් වැරදි තියෙනවා. ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන රහතන් වහන්සේලා ගරහපු වැරදි තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේවා වැරදි කියලා බුද්ධ ශාසනය කෙනෙකුට. දැන් කියලා දෙන සතුන් මැරීම ගරහ කළ යුතු එකක්. හොරකම ගරහ කළ යුතු එකක්. කාමීත්‍යාචාරය ගරහ කළ යුතු දෙයක්. බුරු කීම ගරහ කළ යුතු දෙයක්. මත්පැන් පාවිච්චි ගරහ කළ යුතු දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ආන්න මේ වගේ නුවණැතිව ගරහ කරන යම් යම් දේවල් තියෙනවද? ඒවා කෙරෙන්නේ එයාගේ ජීවිතෙන් කරන්නේ නැතුව ඉන්නවා කියනවා. අනිත් අයගේ නුවණැත්තන්ගේ ගැරහීමට ලක් වෙන දේවල් කරන්නේ නැතුව ඉන්නවා කියනවා. ආන්න ඒක ඊළඟ ගුණ ධර්මයි. ඒකට මෙතන ගුණ ධර්ම 14ක් ගැන විස්තර කළා. මම බොහොම කෙටියෙන් කිව්වේ. ඒකට මේවා තියෙන්න ඕනේ කියනවා නිවන අවබෝධ කරගන්න කැමති කෙනෙක්. කරණීයමෙත සූත්‍රයේ තියෙන්නේ. එතකොට මේවා කෙනෙක් ජීවිතේ පුරුදු කරන්න ඕනේ කියනවා. ආන්න එහෙම පුරුදු කරද්දී ඊට පස්සේ යා මෛත්‍රී වඩන්න පටන් ගන්නවා. සුඛිනෝ අකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. එයා තමන්ගේ ජීවිතේ බය නැති බව ප්‍රාර්ථනා කරමින් සියලු සත්වයන්ට මේ චිත්ත ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ විස්තරය තියෙනවා. ඒකේචිපාන භූතත්ති තසාවා තාවරව අනවසීසා. බියපත් ඇතිගත් සතුන්ද වේවා. බියසක දුර්ගල රහතුන් වේවා. ඊළඟට ලොකු ඊට පස්සේ දිග සත්වයෝ ඉන්නවා. පුංචි සත්වයෝ ඉන්නවා. ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණයේ සත්වයෝ ඉන්නවා. ඒ සියලු දෙනාටම සැපවත් සිත් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට මෛත්‍රිය වඩන හැටි ඔය කියන්නේ. ඊළඟට තියෙනවා දිට්ඨා වායේ වාද්දිට්ඨා. ඒච দূරේ වසන්තිය විදුරේ. ඇස් දෙකට පේන සත්වයෝ ඉන්නවා ලෝකේ. ඊට පස්සේ ඇස් වලට පේන්නේ නැති සත්වයෝ ඉන්නවා. දැන් අපි ගත්තොත් ඇස් වලට පේන සත්වයන්ට වඩා නැති සත්වයෝ වැඩිනේ. දැන් අමනුෂ්‍ය ලෝකේ ඉන්න අපිට පේන්නේ නැහැ. දෙවිවරු බ්‍රහ්ම පේන්නේ. ඊට පස්සේ දැන් ඔය කියන්නේ සුද්ධ ජීවීන් කියන සත්තු. ඒගොල්ලෝ අපිට පේන්නේත් නැහැ. මේ සියලු සත්වයන් ගැන. ඊට පස්සේ තියෙන භූතාවා සම්භවී සීව. ඉපදිච්ච සත්තු ඉන්නවා. ඉපදෙන්න ඉන්න සත්තු ඉන්නවා. මේ සියලු දෙනා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්. ඒ හැම දිනාකින් සැප ඇති සිත් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ තියෙන නපරෝ පරන් නිකුබ්බහිත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි. කවුරුත් නොරවටාවා. කිසි කෙනෙක් රවටන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස දුක්ඛ මිච්ඡේ. මේ දරුණු වචන, පරුස වචන, අනිත් අය හිත රිදෙන වචන කවුරු ප්‍රකාශ නොකරත්වා. අනිත් අයගේ දුක අනිත් කෙනෙක් කැමති වෙන්න එපා කියලා ප්‍රීතනවා කියනවා. මේ මෛත්‍රී වඩන හැටි කියන්නේ. දැන් මේ විදිහට මෛත්‍රී වඩද්දී දෙවිවරු පහදින්නේ නැද්ද?
අනිත් අයගේ දුකකට කැමති නැහැ කවුරු. අනිත් අයට වචනයකින්වත් දුකක් ඇති වෙනවට කැමති නැහැ මෛත්‍රී වඩන කෙනා. ඊට පස්සේ තියෙන මාතා යතා නියම් පුත්තං ආයසා ඒක පුත්ත මනුරක්ඛි. ඒවම් පිසබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ. මේක ලස්සන උපමාවක්. එකම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඉන්නවා. මොන අපි කියමු දරුවෙක් අමාරුවෙන් අම්මා පුතෙක් ලබාගත්ත කියලා කාලයක් දරුවෝ නැතුව ඉඳලා. එතකොට ඒ අම්මට එක දරුවයි ඉන්නේ. එතකොට ඒ දරුවා ඒ අම්මා දරුවට කොච්චර ආදරේ. ඒ දරුවා තමන්ගේ පණ වගේ රකින්නේ නේ. ඒ දරුවාට කිසි කරදරයක් බාධාවක් වෙනවට කැමති නෑ. ඒ වගේ මේ ලෝක සත්‍ය හැමෝම දිහා බලන්න කියන. මේ ලෝකේ හැම සත්වයා දිහාම එහෙම බලන්න කියන. බලන්න එතකොට අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර මේ පාරිශුද්ධයිද. දැන් අනිත් ආගම් වල පින්නවත් නේ මේ ඒගොල්ලෝගේ මෛත්‍රිය තියෙන ඒක කොටසක් සීමා කරගෙන විතරයි. සමහර අන්තවාදී ආගම් වල තියෙන අපේ ආගමට අදාළ කොටසට තමයි අපි මෛත්‍රිය වඩන්නේ. එතනින් එහා ආයි මරුවට ප්‍රශ්නයක් නැහැ කියලා තියෙනවා. මන්ද පෙරදිග බිහි වෙච්ච ආගම් වල එහෙම තියෙනවා. ඒකට ඒගොල්ලෝ තමන්ගේ ආගමේ අයට තමයි සලකන්නේ මෛත්‍රිය වඩන්නේ. අනිත් අය මරනවනේ. අපේ භාග්‍යතුන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ? එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවා රකින්නවා වගේ මේ ලෝකේ හැම සත්වයා ගැනම මෛත්‍රිය වඩන්න. හැම සත්වයා ගැන. කොච්චර පිරිසිදුයිද බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ. ඊළඟට තියෙනවා මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවය අපරිමාණ. උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්ත. ඒ කියන්නේ සියලු ලෝකේ ගැනම ඒක විදිහටම සලකනවා කියන වෙනසක් නැහැ. ඊට පස්සේ උඩ දිශාව, යට දිශාව, හරසත දැන් ඔය කියන්නේ දස දිශාවටම මෙත්සිත පතුරවනවා කියලා. උතුරු දිශාවට, උතුරු අනු දිශාවට, නැගෙනහිර දිශාවට, නැගෙනහිර අනු දිශාවට, දකුණු දිශාවට, දකුණු අනු දිශාවට, බටහිර දිශාවට, බටහිර අනු දිශාවට. ඔකට කියනවා අට දිශාව කියලා. දිශා අට තියෙනවා. ඊට පස්සේ උඩ දිශාවත්, යට දිශාවත්. දිශා 10යි. දස දිශාවට මෙත්සිත පතුරවනවා කියන්නේ. එතකොට මේ දිශාවේ ප්‍රමාණයක් තියෙනවා. උතුරු දිශාවේ ප්‍රමාණය මෙච්චරයි කියලා. දකුණු දිශාව මෙච්චරයි දුර කියලා එහෙම නැහැ. ඒ කියන්නේ අප්‍රමාණ මෙත්සිත වඩන. ඔය විදිහට උඩ යට හරස් අතට හැම පැත්තටම ප්‍රමාණ රහිත මෙත්සිතින් වාසය කරනවා කියන්නේ. එතකොට මෛත්‍රී භාවනාව පුරුදු වෙද්දී මෛත්‍රී භාවනාවේ තියෙනවා මහග්ගත චේතෝ විමුක්තිය කියලා කොටසක් තියෙනවා. අපමාන චේතෝ විමුක්තිය කියලා කොටසක් තියෙනවා. අපමාන චේතෝ විමුක්තිය කියලා කියන්නේ ආන විදිහට දිශා වශයෙන් මෛත්‍රී වැඩිම. මහග්ගත චේතෝ විමුක්තිය කියලා කියන්නේ තමන්ට මෛත්‍රී වඩන. ඊට පස්සේ තමන්ගේ නිවසේ ඉන්න අයට මෛත්‍රී වඩනවා. ඊට පස්සේ තමන්ගේ ගමේ ඉන්න අයට මෛත්‍රී වඩනවා. ඊට පස්සේ නගරේ ඉන්න අයට. ඊළඟට පළාතේ ඉන්න අයට. ඊට පස්සේ රටේ ඉන්න අයට. ඒක ටික ටික තමයි පළල් වෙන්නේ. ඊට පස්සේ ලෝකේ ඉන්න සීල සත්‍යයන්ට. ඊට පස්සේ අප්‍රමාණ සීලුම සත්‍යයන්ට. මේ මෛත්‍රී වාහනාවේ ක්‍රම දෙකකට තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේක ඉගෙන ගන්න ඕගොල්ලෝ. ඒක හරිය වටිනවා. ඊට පස්සේ දේශනා කරන තිට්ටං චරං නිසින්නෝවා. ඒ කියන්නේ හිටගෙන ඉන්නකොට. චරං කියන්නේ ඇවිදගෙන යනකොට. නිසින්නෝවා ඉඳගෙන ඉන්නකොට. සයානෝවා නිදාගෙන ඉන්නකොට. මේකට කියනවා ඉරියව් හතර කියලා. මොකද්ද? හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, ඊළඟට ඉඳගෙන ඉන්න ඉරියව්, නිදාගෙන ඉන්න ඉරියව්. මේ ඉරියව් හතරෙන් තමයි අපි ජීවත් වෙන්නේ. දැන් බලන්න ඔය ඉරියව් හතරෙන් අපි පවත්න්නේ නේ. එක්ක ඉඳගෙන ඉන්නවා. එක්ක හිටගෙන ඉන්නවා. නැත්තම් හාන්සියලා ඉන්නවා. එහෙම නැත්තම් ඇවිදිනවා. මේ ඉරියව් හතරෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔය ඉරියව් හතරෙම යාවතස්ස විගත මෙද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු. ඔය ඉරියව් හතරේ ඉන්නකොටම මේ මෙච්චිත නිතර පතුරවන්නට කියනවා. ඉරියව් හතරෙම. එහෙනම් මෛත්‍රී භාවනාව ඉරියව් හතරෙම පුරුදු කරන්න පුළුවන් එකක් නේ. මෛත්‍රී භාවනාව දැන් ඔන්න ඔයගොල්ලන්ට හොඳට පුරුදු කරන්න පුළුවන්. අපි කියමු දවසේ වෙලාව අඩුයි කියලා. එයාට නිින්ද යනවා. හාන්සියලා දැන් ඇඳේ ඉන්නවා. නිින්ද යනකම් මොනවද මතක් කරන්නේ? අද කරපුවා මොනවද? හෙට කරන්න තියෙනව මොනවද? උදේට යන්නේ මොනවද? මැල්ලුම් ටික කඩලාද? හෙට බොංචි ටික සුද්ධ කරගත්තේ නැහැ. මේවනේ ධම්මලා මතක් කරන්නේ. හෙට දරුවාගේ මේ කටයුතු තියෙනවා. තාත්තලා මතක් කරනවා රස්සාවේ අරක තියෙනවා. අසවල් දෙය කරන්න තියෙනවා. මේවා මතක් කර කර නේද අපි නිින්දට යන්නේ ටික ටික. ආන්සියලත් පුළුවන් මෛත්‍රී භාවනාව ටික ටික පුරුදු කරන්න. මම වෛර නැත් එක්ක ඉන්නවා. තරහ නැත් එක්ක ඉන්නවා. ඊර්ෂ්‍යා නැත් එක්ක ඉන්නවා. නිින්ද යනකම් මෙනෙහි කරන්නත් පුළුවන්. බලන්න තුන ආන්සියලත් පුළුවන් මේ මෛත්‍රී භාවනාව. මේ කර්ණීයමිත සූත්‍රය තියෙනවා. ඒකට පුරුදු කරන්න බලන්න ඕගොල්ලෝ.
ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉරියව් හතරෙම පුරුදු කරනවා නම් ඒකට කියනවා බ්‍රහ්මමේතං විහාරං ඉදමා. ඒකට කියනවා බඹ විහරණය කියලා. බ්‍රහ්මයා වාසය කරන විදිහට ඉන්නවා කියලා. කොච්චර ලස්සන වචනයක්ද නේ. බඹ විහරණ පුරුදු කරන කෙනෙක් කියනවා. ඊට පස්සේ අන්තිම ගාථාවේ තියෙනවා දිට්ඨිං චානුපගම්ම සීලවා දස්සනේන සම්පන්න. කාමේසු විනේය ගේදන් නහි ජාතු ගබ්බසීයම් පුනරේති. එතකොට යාගේ දෘෂ්ටිය පිරිසුදු වෙනවා කියනවා. මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැහැ කියනවා. ඊළඟට සීලයත් හොඳට රැකෙනවා කියනවා. කාම සැපේට කාම සම්පත්තිය වල කාම වස්තුන් ගැන ඔහුගේ බැඳීම නැති වෙලා යනවා කියනවා. නහි ජාතු ගබ්බසීයම් පුනරේති. ආය මව කුසකට ඉපදෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ අරහත්ත්වයටපත් වෙනවා කියන ඒ ගුණ ධර්ම පුරුදු කරගත්තා. ආය මව කුසකෙ නැති ස්වභාවයටපත් වෙනවා කියනවා. අර ගුණ ධර්ම ටික පුරුදු කරගෙන මෙච්චිත වඩමින් මේ විදිහට වාසය කරන පුද්ගලයා. දැන් බලන්න ඒ රහතන් වහන්සේලා කොයිතරම් යහපත් දෙයක්ද ඒ භාග්‍යතුන් වහන්සේගෙන් අහගත්තේ. එතකොට මේ කරණීයමෙත් සූත්‍රය කොච්චර බලවත් එකක්ද නේ. හැමෝම පුළුවන් නම් කටපාඩම් කරගන්න. ගෙවල් වල නිතරම කියන්නේ සමහර විට කියනවා මේක කියන්න හොඳ නෑ එක එක වෙලාවල වලට කියලා. ඒ බොරු කතා. බුදුරජාණන් වහන්සේගේ දේශන ඕන වෙලාවක Tamanට කියන්න පුළුවන්. ඒ නිසා හැමෝම කටපාඩම් කරගෙන මේකේ තියෙන ගුණ ධර්ම ටික ටික පුරුදු කරන්න මහන්සි ගන්න. Tamanට පුළුවන් හැටියට. ඉතින් ඒ නිසා අද මේ ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරණීයමෙත් සූත්‍රය. ඉතින් මේ කරණීයමෙත් සූත්‍රයේ සඳහන් උදාාර ගුණ ධර්ම අපේ ජීවිතවලට ඇති කරගන්න වාසනාව භාග්‍ය උදා වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව අප විසින් මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුටු වෙන දෙවියන්ගේ දිව්‍ය රැකවරණයත් ආරක්ෂාවත් මේ ධර්ම දාණයෙන් දායකත්වයේ දරන මේ පින්වත් හැම දිනාටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දිනාටත් ලෝවාසී සියලු දිනාටත් සැලසේවා. සියලු දෙවියන්ට ධර්මාවබෝධය පිණිස මේ පින හේතු වේවා. අද දින ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් ගයාන් මధుර පෙරුම මහත්මයා, ඒ වගේම දිලු කෝරළගේ සහ ගයුත් මధుර පෙරුම යන ධර්මනුබුරන් විසින් කියලා සඳහන් කරලා තිනවා. ඉතින් ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ සුජීවත්ව සිටින දෙමව්පියන් වන කුසුමාවතී හඳපාන්ගොඩ මෑණියන්ට, ප්‍රේමසිරි මధుර පෙරුම පියාණන්ට, මල්කාරි මන්කාන්ති පීරිස් මෑණියන්ට, ඒ වගේම තැලිකෝරළගේ පදුමසේන පියාණන් ඇතුළු පවුලේ සියලු ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස. ඉතින් අපි ඒ රැස් කර සියලු පුණ්‍ය ධර්මයන් ඒ සුජීවත්ව සිටින දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මෑණිවරුන්ට පියවරුන්ට සුජීවත්ව සිටින ජේෂ්ඨ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා වැඩිහිටි සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේම සැලසේවා. දීර්ඝායු සම්පත සැලසේවා. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දින මේ දායකත්වයේ දරන පින්වත් සියලු දෙනා නමින් මේ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනා නමින් මේ පරලෝකීය ඥාතීන්ට අනුමෝදන් වෙලා මේ ධර්ම දානමේ පින ඒ ඥාතීන්ගේ පරලෝක සැපවත් භාවයේ පිණිස සුවපත් භාවයේ පිණිස හේතු වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම ඔබ අපගේ කල්යාණ මිත්‍ර පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අයිති වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු. ඒ වගේම සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අයිති වේවා. සියලු ස්වාමීන් වහන්සේලාට ධර්ම අවබෝධයට මේ පින හේතු වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන පින්වත් ගයාන් මధుර පෙරුම, දිලු කෝරළගේ සහ ගයුත් මధుර පෙරුම යන ඒ පින්වත් සියලු දෙනාට මේ පින් අයිති වේවා. ඒ වගේම අද දවසේ මේ ධර්ම ශ්‍රවණයට සැපැමිණි මේ පින්වත් සියලු දෙනාට මේ පින් අයිති වේවා. ඒ වගේම නිවෙස් වල සිට ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට, මේ අයගේ පවුල් වල සිටින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කරන්නා වූ රැකිරක්ෂා අධ්‍යාපන ආදී කටයුතු සුවසේ කරගන්න ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ එකසේ උපකාර වෙත්වා. ඒ වගේම අද දවසේ
මේ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් සියලු දෙනාටත් ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ ලක්විරු ගුවන්විදුලි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අයිති වේවා. ඒ වගේම ලෝවාසී සියලු සත්වයන්ට මේ පින් අයිති වේවා. හැම දිනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සුවසේ ධර්මයේ හැසිරී චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ වාසනාව හැම දිනාටම උදා වෙත්වා. සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.